සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 පළමුවෙන්ම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේදීත් මේ සූදානම් වෙන්නේ අපගේ පරම පූජනීය ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ විස්මිත වූ අවබෝධය ඉගෙනගෙන ජීවිතේ ධර්මයෙන් සූපත් කරගන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේ ඔබ දන්නවා භික්ෂුන් වහන්සේලා ගොඩාක් අවස්ථාවන් වල චාරිකාවේ වැඩම කරනවා. ඒ චාරිකාවේ වැඩම කරන්නේ මිනිස්සුන්ට අනුකම්පාවෙන් ධර්මය කියලා දෙන්න. එතකොට ඔහොම එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් චාරිකාවේ වැඩම කරලා සවැත් නුවර ජේතවනාරාමෙට ආපහු වැඩම කළා. ඒ වගේම තවත් එක ස්වාමින් වහන්සේලා පිරිසක් චාරිකාවේ වැඩම කරලා සවැත් නුවර ජේතවනාරාමෙට වැඩම කළා. ඉතින් දැන් මේ චාරිකාවේ වැඩිය ස්වාමින් වහන්සේලා තමන් ගමන් කරපු ඒ මාර්ග පිළිබඳව ඒ ප්‍රදේශ පිළිබඳව කතා බහ කරමින් හිටියා ධම්සභා මණ්ඩපයේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකම්. ඉස්සල්ලා ස්වාමින් වහන්සේලා කිව්වා අනේ ඇවැත්නි ඒ අපි චාරිකාවේ වැඩම කරපු මාර්ග නම් හරි දුෂ්කරයි කිව්වා. ගල් බොරළු පිරීලා කිව්වා. ඒ වගේම ගමන් කරන්නත් හරි අපහසුයි පහසුවක් නැහැ කියලා ප්‍රකාශ කළා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා පිරිස කිව්වා අනේ ඇවැත්නි අපි ගියපු ප්‍රදේශ නම් හරි පහසුවෙන් යන්න පුළුවන් වුණා. පාරවල් හොඳට සමතලා කරලා ගල් පොරළු අයින් කරලා පහසුවෙන් අපිට වඩින්න පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රදේශයට නම් කියලා කිව්වා. දැන් කතා වුණා. එතකොට පින්වත්නි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ අසා වදාලා පින්වත් මහණෙනි මං දැන් ධම්සභා මණ්ඩපයට වඩින්න කලින් මොනවද කතා වෙවි හිටියේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දහම් කාරණයක් ඉස්මතු කරන්න උන්වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් එහෙම අහනවා. එතකොට ඒ ස්වාමින් වහන්සේලා පිළිතුරු දුන්නා අනේ භාග්‍යතුන් වහන්සේ අපි භාග්‍යතුන් වහන්සේ අපිට කතා කරන්න එපා කියලා තියෙන දෙතිස් කතාව නම් කළේ නෑ. හැබැයි අපි මේ චාරිකාවේ වඩිද්දී අපිට යන්න තිබ්බේ පළාත් ගැන ඒ වගේ මේ මාර්ගවල තියෙන දුෂ්කරතා පහසුකම් ගැන
අපි කතා කළේ කිව්වා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඉතින් ඕක බාහිර මාර්ගයක්. ඕක බාහිර මාර්ගයක් අපි කොයිතරම් ඔය ගැන කතා කළත් අපිට ඕන විදිහට ඔය මාර්ගී ගල් බොරළු ඉවත් වෙන්නේ නැහැ. අපිට ඕන විදිහට හැදෙන්නේ නැහැ. හැබැයි පින්වත් මහණෙනි ඔබ කතා කළ යුතු මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ මාර්ගයේ සෑම අංගයක් ගැනම ඔබ කතා කරන්න. ඒ කතා කරන සෑම මාර්ග අංගයක්ම ඔබේ ජීවිතයට පහසුව සැකසෙනවා. ඒ විතරක් නෙවෙයි සියලුම දුකෙන් නිදහස් වෙන්නටත් මේ මාර්ගය ගැන කතා කිරීමෙන් මේ මාර්ගය ගැන ඉගෙන ගැනීමෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා අවස්ථාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊසෝව මග්ගෝ නත්තඤ්ඤු දස්ස නස්ස විසුද්ධියා. පින්වත් මහණෙනි එකම එක මාර්ගයයි තියෙන්නේ කුමකටද? තමන්ගේ දැක්ම දෘෂ්ටිය පිරිසුදු කරගන්නට. ඒතං හිතුම් හේ පටිපජ්ජත. මහණෙනි ඒක නිසා මේ මාර්ගයේ ඔබ හැසිරෙන්න මාරස්සේතං පමෝහනං. මේ මාර්ගයේ ගමන් කරගත්තොත් මේ ප්‍රතිපදාවේ හැසිරුණොත් මාරයාට ඔබව අපහසුවටපත් කරන්න ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදේ මේ ගාථා කීපයක්ම දේශනා කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සතුටින් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම සැපය ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ල දුරු කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ බුදු කෙනෙක් අවබෝධ කරන උතුම්ම මාර්ගය. එතකොට ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ පළමුවෙන්ම උන්වහන්සේ මේ මාර්ගයේ ගමන් කරලා සියලු දුකෙන් නිදහස් වෙලා. ඒක නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ සුන්දර නිවන් මාගේ සෑම මාර්ගාංගයක්ම බුදුරජාණන් වහන්සේ මනාකොට අවබෝධ කළා. අවබෝධ කරලා ඒ අවබෝධය ශ්‍රාවකයන්ට දේශනා කරනවා. ඔබත් මේ මාර්ගයේ මේ විදිහට ගමන් කරන්න. මේ විදිහට මේ මාර්ගය පුරුදු කරන්න. ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ලෙන් ඔබට නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ශ්‍රාවකයන්ට කියලා දෙනවා. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ සුන්දර නිවන් මඟ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දේශනාවක් මග්ග සංයුත්තේ තියෙන බ්‍රාහ්මණ සූත්‍රය ඔබට අද කියලා දෙන්නේ. ඉතින් මේ සූත්‍රය මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ සිදු කරන්න ලස්සන සිද්ධියක් මුල් වුණා. ඒ කාලේ පින්වත්නි ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශික පිරිස බලවත් වෙලා හිටියේ. එතකොට ඒ බ්‍රාහ්මණ පිරිස බ්‍රහ්ම ලෝකෙට යන හැටි මිනිස්සුන්ට කියලා දෙනවා. ඉතින් ඒ කාලේ එදා ආනන්ද ස්වාමීන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරවගෙන පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩියා සවැත් නුවරට. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක සුවිශේෂී දර්ශනයක් දකිනවා. ඒ තමයි මුළුමනින්ම සුදු පැහැයෙන් යුතු වෙලබුන් යෙදු අශ්ව රථයෙන් සවැත් නුවරින් නික්ම යන ජානුස්සෝනී කියන බ්‍රාහ්මණයා දුටුවා. එතකොට සුදු පාට අශ්ව වෙලබුන් යෙදු සුදු පාට අශ්ව රථයක නැගිලා සවැත් නුවරින් නික්මෙන ජානුස්සෝනි බ්‍රාහ්මණයා දුටුවා ආනන්ද ස්වාමින් වහන්සේ. මේ රථයේ සියලුම අංග සුදු පැහැයෙන් යුක්තයි.
සුදු පැහැයෙන් යුක්ත පරිවාර උපකරණ. එතකොට සුදු පැහැය කියලා කිව්වට ඒක මේ රිදී පැහැයෙන් යුක්තයි. එතකොට අර මලානික සුදු පැහැයක් නෙමෙයි. බබලන දිලිසෙන රිදී පැහැයෙන් යුක්ත සුදක්. රැහැන් පට සුදු පාටයි. ඊගාවට මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ගමන් කරන ඒ රථේ කෙවිට සුදු පාටයි. රිදී පාටයි. ඊළඟට ඡත්‍රය සුදු පාටයි. ඒ වගේම මේ ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා පැළඳගෙන ඉන්න නලල් පට රිදී පාටින් බබලනවා. සුදු පාටින් බබලනවා. ඊගාවට ඇඳගෙන ඉන්න වස්ත්‍රත් රිදී පාටින් බබලනවා. පාවහන් යුගල පවා රිදී පාටින් යුක්තයි. ඒ වගේම ඔහුට පවන් සලන සෙමරයත් රිදී පාට සුදු පාටින් යුක්තයි. ඉතින් මෙහෙම මේ විස්මිත ආකාරයට ගමන් කරන ජානුස්සෝනි බ්‍රාහ්මණයා දකින මිනිස්සු කියන්න ගත්තා භවත්නි ආශ්චර්යයි. මේකනම් බ්‍රහ්ම ලෝකෙන් මේ මනුස්ස ලෝකෙට ආපු බ්‍රහ්මයාගේ යානය වගේ. මහා බඹුගේ රථේ වගේ නෙමේ කියලා කියන්න මිනිස්සු පටන් ගත්තා. දැන් එතකොට මේ විස්මිත දේ සිද්ධ වෙන්නේ මාස 6කට වගේ සැරයක්. මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණතුමා මේ රථයෙන් සවැත් නුවර ප්‍රදක්ෂිනා කරන එක බලන්න. මොකද සුදුම සුදු පාට සියලු අංගයන්ගෙන් සමන්විත මේ යානයෙන් ගමන් කරන ජානුස්සෝනි බ්‍රාහ්මණයා මහේශාක්‍යයි. ඒ දකින්න ඔහු වයෝවෘද්ධ මහේශාක්‍ය පිළිගත් කෙනෙක්. එතකොට සවැත් නුවර යම් කෙනෙක් අතහැරලා යන්න ඉන්නවනම් කලින් දැනුම් දෙනවා කියනවා ඔන්න ජානුස්සෝනි බ්‍රාහ්මණයා නගරේ ප්‍රදක්ෂිනා කරනවා තව දින කීපයකින් කියලා. මිනිස්සු කොයිතරම් ආසයිද කියන්නේ ගමන් පවා නවත්තලා බලාගෙන ඉන්නවා. මොකද මිනිස්සු කියන්නේ බ්‍රහ්මයානේ කියලා. මහා බ්‍රහ්මයාගේ රථේ වගේනේ කියලා. මොකද පරිවාර පිරිසක් සමග මේ ප්‍රදක්ෂිනා කරන්නේ නගරය. ඒ දකින්න මිනිස්සු ආසාවෙන් හිටියා. එතකොට බලන්න ඒ කාලේ ඉන්දියාවේ ඒ බ්‍රාහ්මණ වංශිකයන් කොයිතරම් පිළිගැනීමකින් මිනිස්සුන්ගේ සිත ආකර්ෂණීය භාවයට පත් කරගෙන හිටියද. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ මේ සිද්ධිය දැක්කා. දැකලා උන්වහන්සේ පිණ්ඩපාතේ කරගෙන දානින් පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා එකත් පස්ස වාඩි වෙලා තමන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දි මේ දැක්ක සිද්ධිය මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාගේ මහා බ්‍රහ්මයාගේ යානේ වගේ යානයක නැගිලා සුදුම සුදු පාට සියලු අංගෝපාංගයන්ගෙන් යුක්තව ඒ වගේම සුදු පාට රිදී පාටින් බබලන වෙලඹුන් යෙදු අශ්ව රථයක නැගිලා සවැත් නුවර ප්‍රදක්ෂිනා කරන සිද්ධිය භාග්‍යතුන් වහන්සේට දේශනා මේ ප්‍රකාශ කරලා කියනවා ස්වාමිනී මිනිස්සු මොහු දකින මිනිස්සු කියනවා මේක නම් මහා බ්‍රහ්මයාගේ යානේ වගේ කියලා මිනිස්සු සතුටු වෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අසා වදාලා ඉතින් ස්වාමීනි මේ බුද්ධ ශාසනයේත් මේ වගේ බ්‍රහ්මයානයක් පණවන්න පුළුවන්ද කියලා ඇහුවා. කුමක්ද බුද්ධ ශාසනය තුලත් බ්‍රහ්මයානයක් කියලා යම් දෙයකට කියලා පණවන්න පුළුවන්ද කියලා අසා වදාලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද පුළුවන්. පින්වත් ආනන්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම බ්‍රහ්මයානය කියන නම යොදන්න පුළුවන් කියනවා. බ්‍රහ්මයානං ඉතිපි. ඊගාවට ධර්මයානං ඉතිපි. ධර්මයානය කියන නම යොදන්න පුළුවන් කියනවා. ඊගාවට අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. අනුත්තර වූ මාර යුද්ධය ජයගත් අනුත්තර වූ දෙය කියන නම යොදන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මේ බුද්ධ ශාසනය තුල බ්‍රහ්මයානය කියන දේ කුමක්ද කියලා
ප්‍රකාශ කළා දේශනා කළා. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැන් හරි ලස්සනට මේ බ්‍රහ්ම යානය, ධර්ම යානය, අනුත්තර මාර යුද්ධයේ ජයගත් අනුත්තරීය දෙය පිළිබඳව කියලා දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද තමා තුළ දියුණුවට පත් කළ බහුල බවට පත් කළ නිවැරදි දෘෂ්ටිය රාගය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. තමා තුළ මනාකොට දියුණු කළ බහුල බවට පත් කළ නිවැරදි දෘෂ්ටිය ඒ කියලා කියන්නේ සම්මා දිට්ඨිය රාගය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. මෝහය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. ඔන්න එහෙනම් ඒ බ්‍රහ්ම යානය කියන නම ඇති, ධර්ම යානය කියන නම ඇති, මාර යුද්ධයේ ජයගත් අනුත්තරීය දෙය කියන නම ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය බහුල ලෙස තමා තුළ දියුණු කළොත් ඊගාවට නිවැරදි ලෙස දියුණුවට පත් කළොත් ඒ නිවැරදි සම්මා දිට්ඨිය රාගය දුරු කිරීමෙන් අවසන් වෙලා යනවා. ද්වේෂය දුරු කිරීමෙන් අවසන් වෙලා යනවා. මෝහය දුරු කිරීමෙන් අවසන් වෙලා යනවා. එහෙනම් සම්මා දිට්ඨිය පළවෙනි මාර්ගාංගය හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාලා. සම්මා දිට්ඨිය කියන එක භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වුවා. මේ සම්මා දිට්ඨිය කියන එක ආකාර දෙකකින් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා. ඒ කියන්නේ පින් කිරීමට අනුබල දෙන සැප විපාක උදා කරලා දෙන සම්මා දිට්ඨිය භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ දන් දීමේ විපාක ඇත. පුද සත්කාර කිරීමේ විපාක ඇත. අප උපස්ථාන කිරීමේ විපාක තියෙනවා. ඊගාවට අම්මා කියලා විශේෂ කෙනෙක්, තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියලා පිළිගැනීම ලෞකික සම්මා දිට්ඨිය. ඊගාවට මෙලොව පරලොව පිළිගැනීම ලෞකික සම්මා දිට්ඨියට අයිති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊගාවට ඕපපාතික සත්වයින් ලෝකයේ තුල ඉන්නවා කියන එක පිළිගැනීම ලෞකික සම්මා දිට්ඨියට අයිති අංගයක්. ඊගාවට හොඳ නරක කර්මයන්ගේ විපාක තමාට විඳින්න සිද්ධ වෙනවා කියන එක ලෞකික සම්මා දිට්ඨියට අයිති අංගයක්. ඊගාවට තමන්ගේම විශිෂ්ට ඥාණයෙන් ලෝකය අවබෝධ කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියන එක ලෞකික සම්මා දිට්ඨියට අයිති. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨියට ආපු කෙනාට තමයි ලෝකෝත්තර අංගයක් හැටියට සම්මා දිට්ඨිය දියුණු කරන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට පින්වත්නි ලෝකෝත්තර සම්මා දිට්ඨියට අයිති දේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධය. දුක්ඛේ ඥානං දුක පිළිබඳව අවබෝධය. දුක්ඛ සමුදය ඥානං දුක හටගන්නේ මෙහිමයි කියලා තමා තුළින් ඇති කරගත්ත ඥානය. ඊගාවට දුක්ඛ නිරෝධේ ඥානං දුක නිරුද්ධ වෙන්නේ මෙහිමයි කියලා තමා තුළින් ඇති කරගත්ත ඥානය. ඊගාවට ඒට තියෙන මාර්ගය මග්ගේ ඥානං එතනත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් සම්මා දිට්ඨිය කියලා කියන දේ ප්‍රධාන අංගයේ හැටියටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය කියන කොටස ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥා කොටසට ඇතුල් කළේ. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් තමයි මේ මාර්ගාංග ප්‍රගුණ වෙන්නේ. එතකොට ප්‍රඥාවට අයිති කොටසක් පළවෙනි අංගයේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තමා තුළ උපදව ගත්තොත්, ඒ බහුල වශයෙන් පුරුදු කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගය දුරු කරලා දානවා. ද්වේෂය දුරු කරලා දානවා. මෝහය දුරු කරලා දානවා. පින්වත්නි එතකොට රාගය දුරු කිරීම කියලා කියන්නේ මෝහය දුරු, ද්වේෂය දුරු කිරීම කියලා කියන්නේ මෝහය දුරු කිරීම කියලා කියන්නේ නිවන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා රාගක්ඛයෝ රාද නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. යම් රාගයේ දුරුවීමක් ඇද්ද, ද්වේෂයේ දුරුවීමක් ඇද්ද, මෝහයේ දුරුවීමක් ඇද්ද, එයමයි
නිවන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එන රාගේ දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ සම්මා දිට්ඨියට. ද්වේෂය දුරු කිරීමේ හැකියාව පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨියට. මෝහය දුරු කිරීමේ හැකියාව තියෙන්නේ සම්මා දිට්ඨියට. වෙන කිසි දෙයකට ඒක කරන්න බෑ. එහෙනම් එතකොට මිත්‍යා දෘෂ්ටිය තමන් තුළ තියෙනවා නම් රාගය දුරු කරන්නේ නැහැ. ද්වේෂය දුරු කරන්නේ නැහැ. මෝහය දුරු කරන්නේ නැහැ. හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිවැරදිව තමා තුළ පිහිටව ගත්ත සම්මා දිට්ඨිය මේ රාග ද්වේෂ මොහ දුරු කරලා අවසන් වෙලා යනවා. එහෙනම් මාර්ගය කියන එක ඍජු මාර්ගයට පැමිණියා කියන්නේ ඒකයි. සම්මා දිට්ඨිය යම් කෙනෙක් තුළ උපදව ගත්තා නම් ඔහු ඍජු මාර්ගයට පැමිණියා. ඍජු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනිත් සෑම එකක්ම වක්‍රයි. දැන් අපි රවුමක් ගත්තොත් ඒ රවුමේ කොතනින් පටන් ගත්තත් රවුම වටේ ගිහිල්ලා හිටපු තැනට ආයෙනවා. අවසන් වෙන්නේ නැහැ. ඇයි ඒක වක්‍ර නිසා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඍජු මාර්ගය. එකම එකයි ලෝකේ තියෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු සාක්ෂාත් කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් සමනාකොට තමා තුළ පිහිටව ගත්ත සම්මා දිට්ඨිය බහුල වශයෙන් ප්‍රගුණ කළ සම්මා දිට්ඨිය රාගේ දුරු කරලා දානවා. ද්වේෂය දුරු කරලා දාලා මෝහය දුරු කරලා දාලා නිමාවට පත් කරනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි ආනන්දේනි තමා තුළ දියුණුවට පත් කළ බහුල බවට පත් කළ නිවැරදි කල්පනා කිරීම. ඒ කියන්නේ සම්මා සංකප්ප රාගයේ දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. ද්වේෂය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. මෝහය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. එතකොට සම්මා සංකප්ප කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි අංගය. එහෙනම් සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා, ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මනා අවබෝධයට පත්වෙච්ච කෙනා ඊගාවට තමා පුරුදු කරනවා සම්මා සංකල්ප. සම්මා සංකල්ප කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්ප. ඊළඟට අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. එනම් මිත්‍යා සංකල්පවලට අයිති කුමක්ද? කාම සංකල්පනා. ඊගාවට ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. එතකොට ඒ ආයිති මිත්‍යා සංකල්පනාවලට. එහෙනම් ඒ මිත්‍යා සංකල්පනා ජීවිතය තුළ තියෙනකොට කාම සංකල්ප හිත ඉන්නකොට, ව්‍යාපාද තරහ ඇති වෙන දේ හිත ඉන්නකොට, මෝහය ඇති වෙන දේ හිංසාකාරී සිතුවිලි හිත ඉන්නකොට එයාගේ රාගය දුරු වෙන්නේ නැහැ. ද්වේෂය දුරු වෙන්නේ නැහැ. මෝහය දුරු වෙන්නේ නැහැ. ඒවා වැඩෙනවා. වැඩෙනකොට මොකද වෙන්නේ? නැවත වතාවක් එයාට සසර දික් වෙනවා. හැබැයි සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා සම්මා සංකල්ප ජීවිතය තුළ හුරු කරනකොට ඔහු නෙක්ඛම්ම සංකල්ප පුරුදු කරනවා. කාමයන්ගෙන් වෙන්වීමේ සිටිවිලි හිතනවා. ඊගාවට තරහ සිටිවිලි බැහැර කරලා අව්‍යාපාද සිටිවිලි මෙත්සිත පුරුදු කරනවා. ඊගාවට හිංසාකාරී සිටිවිලි බැහැර කරලා අවිහිංසා සිටිවිලි තමාගේ ජීවිතය තුළ පුරුදු කරද්දී මාර්ග අංගයක් හැටියට සම්මා සංකල්ප දියුණු වෙද්දී එය රාගය දුරු කරමින් අවසන් වෙලා යනවා. ද්වේෂය දුරු කරමින් අවසන් වෙලා යනවා. මෝහය දුරු කිරීමෙන් අවසන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න දැන් අපිට මේ දේවල් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් තොරව දැනගන්න බෑ. දැන් සාමාන්‍ය කෙනා හැම වෙලාවෙම කල්පනා කරන්නේ එක්ක කාම සංකල්පනාවක් තුල ඉන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාද සිතවිල්ලක් තුල ඉන්නේ. එහෙම නැත්නම් හිංසාකාරී සිතවිල්ලක් තුල. එහෙනම් ඒ තුලින් කවදාකවත් සසරෙන් නිදහස් වෙන මාර්ගයට එන්න බෑ. ඇයි පින්වත්නි? සම්මා දිට්ඨිය එතන නැති නිසා ඔහු හැම වෙලාවෙම වැරදි පිළිවෙත අනුගමනය කරද්දී අකුසල් ගොඩාක් ඔහු අතින් සිද්ධ වෙනවා. ඉතින් මේක හරි භයානකයි. මේක දුක්සහගතයි, සසරට වැටෙන ස්වභාවයෙන් යුක්තයි. යම් කිසි කෙනෙක් කාම සිතිවිලි හිත ඉන්නකොට ඔහුගේ සිත ඒට අනුව හැඩ ගැහෙන්නේ. ව්‍යාපාද සිතිවිලි හිත නම් ඉන්නේ සිත ඒ පැත්තටමයි බර වෙන්නේ.
ඊගාවට හිංසාකාරී සිතුවිලි නම් හිත විත ඉන්නේ. සිත යොමු වෙන්නේ මේ පැත්තටමයි. ඒක නිසා මාර්ග අංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමා තුළ මනාකොට දියුණු කරගන්න කියනවා සම්මා සංකල්ප. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, ඒ රාගේ දුරු කරමින්, ద్వේෂය දුරු කරමින්, මෝහය දුරු කරමින් අවසන් වෙලා යනවා. එහෙනම් යම් දවසක මේ මාර්ගයේ ප්‍රගුණ වුණාද ඔහුගේ රාගේ දුරු කරලා දැම්මා. ඒ මනාකොට පිහිටව ගත්ත සම්මා සංකල්ප. ද්වේෂය දුරු කළා මනාකොට තමා තුළ පුරුදු කරගත්ත ප්‍රගුණ කරපු අව්‍යාපාද සංකල්ප. ඊගාවට අවිහිංසා සංකල්ප. බුදුරජාණන් වහන්සේ ඊගාවට දේශනා කරන පින්වත් ආනන්දේනි ඒ වගේම තමයි තමා තුළ දියුණුවට පත් කළ බහුල බවට පත් කළ නිවැරදි වචන භාවිතය. ඒ කියන්නේ සම්මා වාචා රාගය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. මෝහය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. එහෙනම් මේ රාගය දුරු වෙනකන්, මෝහය දුරු වෙනකන්, ද්වේෂය දුරු වෙනකන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට කැමති කෙනා තමා තුළ මනාකොට පුරුදු කරගත යුත්තේ බහුල ලෙස යහපත් වචන. ඒක සම්මා වාචා මාර්ගාංගයක් හැටියට. එතකොට ඒක අයිති සීලයට. දැන් ප්‍රඥා කොටසින් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පළවෙනි අංග දෙක සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප අයිති ප්‍රඥා කොටසට. එහෙනම් ප්‍රඥාවෙන් යුතු ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් වෙලා සම්මා සංකල්ප සිහි කරමින් ඉද්දී, ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප එයා ජීවිතය තුළ පුරුදු කරමින් ඉද්දී ඊගාවට සීලයට අයිති කොටස තමා තුළ ප්‍රගුණ වෙනවා. ඒ තමයි සම්මා වාචා. නිවැරදි වචන කතා කරනවා. නිවැරදි වචන කියලා කියන්නේ ඔහු බොරු කියන්නේ නැහැ. කේලාම් කියන්නේ නැහැ. පරුස වචන කතා කරන්නේ නැහැ. හිස් වචන කතා කරන්නේ නැහැ. ඒ සම්මා වාචා කොටසට අයිති. සීලයට අයිති. එහෙනම් අන්න බලන්න තමන් තුළ එතකොට දියුණු වේගන යනවා මාර්ග අංගයක් හැටියට සම්මා වාචා. ඒ සම්මා වාචා දියුණු වීම බහුල ලෙස ප්‍රගුණ කරද්දී රාගය දුරු කරලීමෙන් අවසන් වෙලා යනවා. ද්වේෂය දුරු කිරීමෙන් අවසන් වෙලා යනවා. මෝහය දුරු කිරීමෙන් අවසන් වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේවා භාග්‍යතුන් වහන්සේගේ විස්මිත අවබෝධය තුලින් දේශනා කරපු දේවල්. ඒක නිසා පින්වත්නි අපිට දැන් කෙනෙක් වචන කතා කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. බලන්න මේ වචන කතා කරන්න පුළුවන් හැකියාව ලැබිච්ච එකෙන් යහපත් වචන, මාර්ගයට උපකාර වන වචන කතා කළොත් ඒ රාගය දුරු කරලා දානවා. ද්වේෂය දුරු කරලා දානවා. මෝහය දුරු කරලා දානවා. මොකද සසර පුරාවට අපි අරගෙන යන්නේ මේ රාග, ද්වේෂ, මෝහ නිසා. රාග, ද්වේෂ, මෝහ යම් තැනක නැද්ද ඔහු නිවන සාක්ෂාත් කරපු කෙනෙක්. ඒක නිසා එහෙනම් හැම කෙනෙක්ගේම යම් කෙනෙක්ගේ හිතේ තියෙනවා රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීම. ඔහු සම්මා වාචා මාර්ගාංගයක් හැටියට පුරුදු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ආනන්දේනි තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි කායික ක්‍රියා රාගය දුරු කරලීමෙන් නිමාවට පත් වෙනවා. ද්වේෂය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. මෝහය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. ඒ නිවැරදි කායික ක්‍රියා කියන්නේ යහපත් ක්‍රියා මාර්ගාංගයක් හැටියට වැඩෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත මාර්ගාංගයේ හැටියට වැඩෙනකොට ඔහු සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ, මාර්ගයේ ප්‍රගුණ වෙනවා. කායික ක්‍රියා නිවැරදි කර ගැනීමෙන් අන්න ඒ රාගය දුරු කරලා දානවා. දැන් මේ රාගයේ හිතේ තියෙනකොට තමයි යම් කිසි කෙනෙක්ට සොරකම් කරන්න හිතෙන්නේ. ඊගාවට සතුන් මරන්න හිතෙන්නේ. ද්වේෂයේ තියෙනකොට, මෝහයේ තියෙනකොට මුලාවට පත්වෙච්ච කෙනා තමයි මේ සසර ගැන දන්නේ නැති, ඊගාවට දුක ගැන දන්නේ නැති කෙනෙක් තමයි මෝහය මූලික කරගෙන සතුන් මරනවා, සොරකම් කරනවා,
වැරදි කාමසේවනයේ යෙදෙනවා. එහෙනම් ඔහුට රාගය දුරු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මොකද රාග ద్వේෂ මෝහ නිසා තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම සිද්ධ වෙන්නේ. එතකොට එය දන්නේ නැති කෙනා ඒ අකුසල් කය මූලික කරගෙන සිදු කරලා ඔහු සසරට වැටෙන කෙනෙක් බවට පත් වෙනවා. රාගයේ වැඩෙන ප්‍රතිපදාව මිත්‍යා දෘෂ්ටිය හේතු කරගෙන තමා තුළ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒක නිසා මාර්ග අංගයක් හැටියට නිවැරදි කායික ක්‍රියා සම්මා කම්මන්තය රාගය දුරු කිරීමෙන්, ද්වේෂය දුරු කිරීමෙන්, මෝහය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊගාවට දේශනා කරන ආනන්ද තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි ජීවිකාව සම්මා ආජීවය එයත් අයිති සීලයට. සම්මා ආජීවය රාගය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. ද්වේෂය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. මෝහය දුරු කිරීමෙන් නිමාවට පත් වෙනවා. ඔන්න බලන්න දැන් මේ මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ එකින් එක මාර්ග අංග තමා තුළ වැඩෙද්දී එය රාගය දුරු කරලා, ද්වේෂය දුරු කරලා, මෝහය දුරු කරලා අවසන් වෙලා යනවා. එහෙනම් යම් දවසක මේ මාර්ගය ප්‍රගුණ කරලා අවසන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්තාක් හේතුඵල දහමෙන් හටගත් ධර්මතා ඇද්ද ඒ අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය අග්‍රයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුඵල දහමෙන් හටගත් දෙයක් ඒ අග්‍රයි. ඒ මාර්ගයට යම් කෙනෙක් පැහැදුනොත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් කෙනෙක් පැහැදුනොත් ඔහු අග්‍ර දෙයට පැහැදුනා වෙනවා. අග්‍ර දෙයට පැහැදුණු කෙනාට ලැබෙන විපාක අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අග්‍ර විපාක තමයි තමන් තුළ බහුල ලෙස මනාකොට ප්‍රගුණ කරගත්ත සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව රාගය දුරු කරමින්, ද්වේෂය දුරු කරමින්, මෝහය දුරු කරමින් අවසන් කරලා දානවා. අවසන් වෙලා යනවා. එහෙනම් මාර්ගයේ වැඩෙන එක යම් දවසක අවසන් වෙනවා. රාගය දුරු කළාට පස්සේ, ද්වේෂය දුරු කළාට පස්සේ, මෝහය දුරු කළාට පස්සේ එතකන් මාර්ගාංග හැටියට Taman තුල වැඩි යුතුයි. ඒක නිසා ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවැරදි ජීවිකාව මාර්ගාංගයක් හැටියට වඩන්න කියලා. එතකොට ඔහු ජීවිකාව යහපත් විදිහට ගත කරනවා. සමහර විට Tamanට විශාල ආදායම් මාර්ග ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ මාර්ගයේ ප්‍රගුණ කිරීම තමා තුළ අදහසක් හැටියට තියෙනවා නම් ජීවිකාව යහපත් කරගන්නවා. ඒ කියන්නේ අවියාවිද වෙළඳාම් කරන්නේ, ඊළඟට මස් පිණිස සතුන් වෙළඳාම් කරන්නේ, ඊගාවට වසවිස වෙළඳාම් කරන්නේ, ඊගාවට වහල් සේවයට මිනිසුන් අලෙවි කරන්නේ. මේ විදිහට යහපත් ජීවිකාව තමා තුළ ධාර්මිකව පුරුදු කරගන්නවා. ඉතින් මේක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මාර්ගයේ ප්‍රගුණ කරමින් ආදායම් මාර්ග උපයමින් ජීවත් වුණා. දැන් අපි ගත්තොත් අනාථපිණ්ඩික සිටුතුමා ව්‍යාපාරිකයෙක්. ඔහු පොලියට සාධාරණ පොලියකට මුදල් ණයට දෙන කෙනෙක්. ඉතින් ඒ සාධාරණව ඉටු කළා. ජීවිකාව අපිරිසුදු කරගත්තේ නෑ. ඒ මාර්ගයේ වැඩිච්ච කෙනෙක්. සම්මා ආජීවයේ තමා තුළ පුරුදු කරගත්ත කෙනෙක්. කවදාකවත් වැරදි ආකාරයට ජීවිකාව පැවැත්වුවේ නෑ. ඒක නිසා මාර්ග අංගයක් හැටියට සම්මා ආජීවයේ තමා තුළ පුරුදු කරගනිද්දී ඒ රාගය දුරු කිරීමෙන්, ද්වේෂය දුරු කිරීමෙන්, මෝහය දුරු කිරීමෙන් අවසන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි පින්වත් ආනන්ද තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි වීරිය, සම්මා වායාමය රාගයේ දුරු කිරීමෙන් නිමාවට පත් වී යයි. ද්වේෂය දුරු කිරීමෙන් නිමාවට පත් වී යයි. මෝහය දුරු කිරීමෙන් නිමාවට පත් වී යයි. ඒක නිසා රාගයේ දුරු වෙනකන්, ද්වේෂය දුරු වෙනකන්, මෝහය දුරු වෙනකන් මාර්ග අංගයක් ඇටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සම්මා වායාම ජීවිතය තුළ පුරුදු කරගන්න ඕන.
එතකොට සම්මා වායාම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. එතකොට ගිහි ජීවිතේ ගත කරන කෙනාට මේ ධර්මය ප්‍රගුණ කරමින් ජීවිතේ මාර්ගාංගයක් හැටියට මේ වඩන්න පුළුවන්. එතකොට සම්මා වායාම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නූපන් අකුසල් නූපද වීමට කරන වීරිය. ඊගාවට උපන් යම්තාක් අකුසල් ඇද්ද පාපී අකුසල් දහම් ඇද්ද ඒවා දුරු කරන්න සිතේ ඇති කරගන්නා වීරිය කැපවීම වෙහෙස. ඊගාවට නූපන් කුසල් දහම් ඇද්ද ඒ නූපන් කුසල් දහම් උපදව ගන්න තමා තුළ ඇති කරගන්න වීරිය. ඊගාවට කැපවීම උත්සාහය සම්මා වායාම. ඊගාවට තමා තුළ යම්තාක් ඉපදිච්ච කුසල් දහම් ඇද්ද මේවා නැසෙන්ඩ නොදී පවත්වා ගැනීමට කරන වීරිය. එතකොට මේ මාර්ගංගයක් හැටියට වැඩෙනවා ශ්‍රාවකයා තුළ සම්මා වායාම. එතකොට සීල සමාධි ප්‍රඥා. එතකොට සමාධි කොටසට ඒ අයිති වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ගේ සිතේ චිත්ත ඒකාග්‍රතාවයක් බලාපොරොත්තු වෙනවා නම් ඔහු වීරියෙන් යුක්තව මේ උපන් අකුසල් ඇද්ද ඒ දුරු කරන්න උපන් කුසල් ඇද්ද ඒ දුරු කරන්න ඊගාවට නූපන් කුසල් ඇද්ද ඒ උපදව ගන්න උපන් කුසල් තියෙනවද ඒ නැසෙන්න නොදී ආරක්ෂා කරගන්න තමා තුළ වීරියක් ඇති කරගත යුතුයි. එය සම්මා වායාම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ රාගයේ දුරු කිරීමෙන් ද්වේෂයේ දුරු කිරීමෙන් මෝහය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි කියලා දේශනා කරනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි පින්වත් ආනන්දේනි තමා තුළ දියුණුවට පත් කළ බහුල බවට පත් කළ නිවැරදි සිහිය සම්මා සතිය රාගය දුරු කරලීමෙන් නිමාවටපත් වී යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවටපත් වී යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවටපත් වී යයි. දැන් මේ කාරණා බුදුරජාණන් වහන්සේගෙන් තොරව කිසි කෙනෙක්ට අහන්න ලැබෙන්නේ නැහැ. සම්මා සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපිට සතර සතිපට්ඨාන ධර්මයන්. කායි කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා. ශ්‍රාවකයා කය ගැන අවධානයෙන් ඉන්නවා. කය ගැන හොඳට සිහිය පිහිටවගෙන මේ කායගත සතිය ජීවිතය තුළ පුරුදු කරනවා. එතකොට ඔහු තුළ යම් රාගයක් ඇද්ද එය දුරුවීමට පටන් ගන්නවා. යම් කිසි ද්වේෂයක් ඇද්ද ඒ දුරුවීමට පටන් ගන්නවා. මෝහයක් ඇද්ද ඒ දුරුවීමට පටන් ගන්නවා. මනාකොට තමා තුළ මෙය ප්‍රගුණ කරාද. එතකොට කායානුපස්සනාව, ඊගාවට වේදනානුපස්සනාව, ඊගාවට චිත්තානුපස්සනාව, ඊගාවට ධම්මානුපස්සනාව. මෙන්න මේ කාරණා හතර අයිති සතර සතිපට්ඨානයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අය කෙලෙස් තවන වීරියෙන් මනා සිහිනුවණින් යුතුව තමා තුළ පුරුදු කරගන්න කියලා දේශනා කළා. එහෙම පුරුදු කරගත්තට පස්සේ ඒ නිවැරදි සිහිය රාගය දුරු කිරීමෙන්, ද්වේෂය දුරු කිරීමෙන්, මෝහය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි කියලා දේශනා කරනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි ආනන්දය තමා තුළ දියුණුවට පත් කරගත්, බහුල බවට පත් කරගත් නිවැරදි චිත්ත ඒකාග්‍රතාවය. ඒ කියන්නේ සම්මා සතිය රාගය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි, ද්වේෂය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි, මෝහය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න දැන් ඒ ආයිති සමාධි කොටසට සම්මා සතිය ආයිති බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා සමාධි කොටසට. එතකොට බලන්න දැන් තමා තුළ දියුණුවට පත් කර ගන්නවා මේ ධර්මතාවයන්. සම්මා දිට්ඨියට පත් වෙච්ච එකන සම්මා සංකල්ප ජීවිතේ පුරුදු කරද්දී ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. නිවැරදි චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ සම්මා සමාධිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධ්‍යාන 4. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය
පිළිවෙලින් මාර්ගංග හැටියට තමා තුළ දියුණු වෙද්දී සම්මා සමාධිය උපදව ගන්නවා. භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක පෙන්නනවා මේ සම්මා සමාධිය ඇති කරගන්න සමාධි පරිස්කාර හැටියට මාර්ගංගේ අනිත් අංග. ඒ කියන්නේ සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ මාර්ගාංග සමාධි පිරිකර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණොත් ඔහු තුල සම්මා සංකල්ප ඇති වෙනවා. සම්මා සංකල්ප ඇති වුණාට පස්සේ සම්මා වාචා ඇති වෙනවා. සම්මා වාචා තමා තුළ ප්‍රගුණ වෙනකොට සම්මා කම්මන්ත, ඊගාවට සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සමාධිය තමා තුළ ඇති වෙනවා. මාර්ගයේ ප්‍රගුණ වෙනවා. එතකොට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදව ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට පින්වත් ආනන්ද තමා තුළ දියුණුවටපත් කළ, බහුල බවටපත් කළ නිවැරදි චිත්ත ඒකාග්‍රතාවය, සම්මා සමාධිය රාගය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි. ද්වේෂය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි. මෝහය දුරු කිරීමෙන් නිමාවටපත් වී යයි. එතකොට බලන්න දැන් කාමය අතහැරිය යුතුයි මේ සමාධිය උපදව ගන්න නම්. එතකොට ඔහු සතර අපායට ඇදගෙන යන දුක් උපද්දවන කාමය අතහරිනවා. අකුසල ධර්මයන් අතහරිනවා. මාර්ගයේ ප්‍රගුණ වෙද්දී, සිහිය දියුණු වෙද්දී, චිත්ත ඒකාග්‍රතාවය දියුණු වෙද්දී. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි බ්‍රහ්ම යානය යන නම කියන්න පුළුවන්. ධර්ම යානය කියන නම කියන්න පුළුවන්. මාර යුද්ධයේ ජයගත් අනුත්තර වූ දෙය. එහෙනම් යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරලා මාර්ගාංග ජීවිතය තුළ පුරුදු කරමින් ඔහු සම්මා දිට්ඨියෙන් යුතු වෙලා මාර්ගයේ ඉහළ ප්‍රතිඵල ලබද්දී මාර යුද්ධයේ ජයගත්තා වෙනවා. ඒක නිසායි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බුදුරජාණන් වහන්සේ හැඳින්නුවේ අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. මාර යුද්ධයේ ජයගත් අනුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ දෙය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඔන්න ඔය ක්‍රමයෙන් තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් අර ජානුස්සෝනි බ්‍රාහ්මණයා ගමන් කරපු යානය මිනිස්සු හැඳුන්වුවේ බ්‍රහ්ම යානය කියලා. ඊගාවට මහා බ්‍රහ්මයාගේ යානය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සැබෑම බ්‍රහ්ම යානය නෙවෙයි. ඊගාවට අනුත්තර වූ මාර යුද්ධයේ ජයගත් අනුත්තර වූ දෙය කියලා කියන්න බෑ කියනවා. ඊගාවට ධර්ම යානය වෙන්නේ නෑ. එය නිකම්ම නිකං යානයක් විතරයි. මෙන්න සැබෑම බ්‍රහ්ම යානය, ධර්ම යානය, මාර යුද්ධය ජයගත් අනුත්තර වූ දෙය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුගේ දහම් රතයේ ශ්‍රද්ධාව සහ නුවණ යන මේ ධර්මයන් නිරතුරුව පෙරට පැමිණ තිබෙයි නම් එහෙනම් ඔන්න දහම් රතය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සුසැදි දෙයට තමයි දහම් රතය බුදුරජාණන් වහන්සේ හඳින්වුවේ. ඒ දහම් රතයේ ඉදිරියට ගන්න කියනවා ශ්‍රද්ධාව. දැන් මේවා දේශනා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී කොච්චර පැහැදීමක් ජීවිතය තුළ උපදව ගන්න පුළුවන්ද? මේවා කවදාකවත් අහපු දේවල් නෙවෙයි. දැන් සම්මා දිට්ඨිය අංග හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඊළඟට සම්මා සංකල්ප මේ විදිහට සිතේ පිහිටව ගන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊගාවට සම්මා වාචා, සම්මා කම්මන්ත බෙද අපිට කියලා දෙනවා. ඒ කියලා දීලා සිහිය පිහිටව ගන්න හැටි, වීරිය උපද්දව ගන්න හැටි, සමාධිය ඇති කර ගන්න හැටි බුදුරජාණන් වහන්සේ එකක් ගානේ කියලා දෙද්දී ශ්‍රද්ධාව තමයි ඒ දහම් රතේ පෙරට එන්නේ. ශ්‍රද්ධාවෙන් තමයි ඒ දහම් රතේ ඉදිරියට යන්නේ. ඊගාවට නුවණ කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් මේවා තමා තුළ උපදව ගන්න නම් නුවණින් කල්පනා කරන්න ඕන ශ්‍රාවකයා. මෙන්න මේ කාරණා දෙක දහම් රතේ පෙරට එනවනම්
පවට ලැජ්ජාව නැමැති රිය හිස. එතකොට දැන් කරත්තයක් ගත්තොත් ඒ කරත්තේ අස්වෙක් හෝ ගුණෙක් හෝ බඳින්නේ රිය හිසේ. එතකොට අන්නේ රිය හිස වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම යානයේ පවට ලැජ්ජාව, පව කරන්න තියෙන ලැජ්ජාව තියෙනවා නම් මනස නැමැති රැහැන, මනස නැමැති රැහැනගෙන සිහිය නම් වූ ආරක්ෂක රියදුරා සිටිය යුතුයි කියනවා. සිහිය තියෙන්න ඕනේ කියනවා මේ රථය මනාකොට ඉදිරියට යන්න නම්, පෙරට යන්න නම් සිහිය තියෙන්න ඕනේ ඒ රියදුරා වගේ කියනවා. සිහිය. ඇයි සිහිය තිබ්බේ නැත්නම් මේ එක අංගයක්වත් දිනු කරගන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඔහු නොයෙක් දෘෂ්ටීන් වල පෙරලි යනවා. කයින් අකුසල් කරනවා, වචනයෙන් අකුසල් කරනවා, ඊගාවට සිතවිලි වැරදි විදියට හිතනවා. සිහිය පෙරටගෙන ඔහු ඒවා දුරු කරද්දී ආරක්ෂක රියදුරා කියලා දහම් රතේ බුදුරජාණන් වහන්සේ සිහිය හඳුන්වනවා. සීලයෙන් මනාව සුසදී රතෙහි. රතේ හැදිලා තියෙන්නේ කුමකින්ද? සීලයෙන්. සත්තු මරන්න නැතුව, සොරකම් කරන්න නැතුව, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැතුව, බොරු කේලම් කියන්නේ නැතුව, ඊළඟට හිස් වචන පරුස වචන කතා කරන්නේ නැතුව සීලයෙන් තමයි සුසදී මේ රතේ හැදිලා තියෙන්නේ. ඊගාවට ධානයේ නම් වූ කඩෑනෙන් හිර කරලා තියෙන්නේ. දැන් කරත්තේ රෝදේ ඉස්සරහට යන්නේ කඩෑනේ තියෙන නිසා. කඩෑනේ යම් වෙලාවක කැඩුනොත් ඒ රෝදේ ගැලවිලා අවිසි වෙනවා. එතකොට ඉස්සරහට යන්නේ නෑ. එහෙනම් ධානයෙන් තමයි කියනවා මේ ධානයේ නැමැති කඩෑනෙන් තමයි කියනවා මේ දහම් රතය හිර කරලා තියෙන්නේ. කොච්චර ලස්සනයිද බලන්න. එතකොට යම්කිසි සිතේ සංසිඳීමක් තියෙනවා නම් ඔහු සැපයෙන් යුක්තව මේ මාර්ගයේ ගමන් කරනවා, ඉදිරියට යනවා. එහෙම නැත්නම් මම ධර්මයේ ප්‍රගුණ කළා, මට මොන සැපයක්වත් නැහැ කියලා ධර්මයේ අතහරිනවා. එතකොට මේ මාර්ගය අතහැරිය වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ධානයේ නැමැති කඩෑනෙන් සිර කරන ලද වීරියෙන් කළ රෝදයෝ ඇත්තාහ. යානේ රෝදය හැඳින්වුවේ කුමකටද? වීරියට. වීරිය තිබිය යුතුයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරන්න. වීරිය නැත්තම් ඒක දෙයක්වත් ඔහුට ජීවිතය තුල අත්දකින්න ලැබෙන්නේ නෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වීරිය තමයි කියනවා මේ දහම් රතේ රෝද. ඊගාවට දේශනා කරන උපේක්ෂා දුර සමාධිය ඉදිරියටගෙන රතේ පිරිවර වශයෙන් තෘෂ්ණා රහිත සිත ඇතිව. ඔන්න එහෙනම් සමාධිය ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිවර හැටියට තෘෂ්ණා රහිත විය යුතුයි කියනවා. පරිවාර සම්පත්තිය කුමක්ද? තෘෂ්ණා රහිත සිත. තෘෂ්ණාව කියන්නේ ආසාව, තණ්හාව. එතකොට එය තිබුණොත් ඉදිරියට යන්නේ නැහැ. මොන ක්‍රමයකින් හරි ඔහුට මාර්ගය අහිමි වෙනවා. ඊගාවට ද්වේෂ නැති බවත්, හිංසා නැති බවත්, විවේකයත් යන ආයුධයන් යමකුට ඇත්තේද එයදගෙන ඉවසීම නම් වූ යුද ඇදුම ඇද කෙලෙසුන්ගෙන් නිදහස් වූ තැන බලා ගමන් කරනවා. බලන්නනේ කොයිතරම් ලස්සනයිද ද්වේෂ නැති බව. ඊගාවට හිංසා නැති බව. විවේකය, කාය විවේකයේ, චිත්ත විවේකයේ තියෙන්න ඕන මේ මාර්ගයේ ප්‍රගුණ වෙද්දී. තියෙනවා කියන විවේකයේ ඇතන ආයුධ. දහම් රතේ ආයුධ මොනවද? එතකොට ද්වේෂ නැති බව, හිංසා නැති බව, විවේකය. තියෙනවා නම් එය දෙගෙන ඉවසීම නම් වූ යුද ඇඳුම ඇඳ. ඉවසීම කියන යුද ඇඳුම ඇඳගෙන කෙලෙසුන්ගෙන් නිදහස් වූ තැන බලා ගමන් කරයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ අයුරින් තමා තුළ අනුත්තර වූ බ්‍රහ්ම යානය උපදවාගත් විට ප්‍රඥාවන්තයෝ මෙලොවින් නික්ම යති. සැබවින්ම ඔවුන්ට ජයින් ජයම ලැබෙන්නේය. කුමක්ද ජයින් ජයම ලැබීම? අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. මේ ධර්ම යානය, බ්‍රහ්ම යානය ලෙස යම් දෙයක් හැඳින්වුවද ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රඥාවන්තයෝ පුරුදු කරලා මෙලොවින් නික්ම යනවා. ඔවුන්ට ජයෙන් ජයම අත් වෙනවා. ඒ කියන්නේ මාර යුද්ධයේ ජයගත්ත කෙනා බවට පත් වෙලා සසර දුක අවසන් කරනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදින්න කිව්වා. හේතුඵල ධර්මයන්ගෙන් හටගත්ත ධර්මයන් අතර තියෙන අග්‍රතම දේ හැටියට. ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් මේ ධර්මයේ දේශනා කළේ
ඉතින් අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දායාදය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතය තුළ හුරු පුරුදු කරගෙන සදාකාලික සැප ඇති ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු.